හරි. එතකොට ඔයාලට මේකේ පළවෙනි වාක්‍ය විදිහට තියෙන්නේ තන්තුවේ අංශුන් චලිත දිශාවට තරංග ප්‍රචාරණ දිශාවට ලම්බ වේ. ඇත්තම තීරයක් තරංග කියන්නේ මොකද්ද? තරංගය ප්‍රචාරණය වෙන දිශාවට ලම්බකව අංශු කම්පණය වෙන ඒවා. තරංගය ප්‍රචාරණය වෙන දිශාවට ලම්බකව. ඇත්තට මේක එහෙමයි. තරංගය යන්නේ මෙහාට ඊට ලම්බකව අංශු කම්පණය වෙනවා. හරි. ඊළඟ එක තන්තුවේ ආතතිය නියත විට. ඒ කියන්නේ තන්තුවේ ආතතිය නියත විට ඒකක දිගක ස්කන්ධය ප්‍රවේගයට ප්‍රතිලෝම සමානුපාතික වේ. එහෙනම් ඇදි තන්තුවක තරංග ප්‍රවේගය සඳහා ඔයා සූත්‍රයක් දන්නවා v සමානයි මූල t බෙදීම m කියලා. එහෙනම් මේ තන්තුවේ ආතතිය නියත නම් v අනුලෝම සමානුපාතිකයි 1යට m කියලා අපිට ප්‍රකාශනයක් ගන්න පුළුවන්. පැහැදිලිනේ? සෝරි 1යට වර්ගමූලය මොන්නේ. එහෙනම් ඔයාලට පේනවා දෙවෙනි වාක්‍යයත් නිවැරදි කියලා. ඕකේ තුන්වෙනි එකේ කියලා තියෙන්නේ මොකද්ද කියන්නකෝ? තුන්වෙනි එකේ කියලා තින්නේ තරංගය මගින් රැගෙන යන ශක්තිය තරංගයේ විස්තරය මත රඳා පවතී. විස්තරය ඒ නම් අපිට තරංගයේ ශක්තිය හොයන්න පුළුවන් E සමානුපාතිකයි A වර්ග. අපි දන්නා සූත්‍රයක් තියෙනවා. එහෙනම් අපිට විස්තරය මත ශක්තිය රඳා පවතිනවා. ඊළඟ එක තන්තුවේ ඇතිවන තරංග තන්තුවේ ඇතිවන තරංග පරාවර්තනය කරනවා කිය. ආන් වැරදි. පරාවර්තනය කරන්න පුළුවන්. ඔයාලා දන්නවා තන්තුවක නම් තරංග පරාවර්තන ක්‍රම දෙකක් තියෙනවා. මොකද්ද? මුදු පරාවර්තනය සහ දෘඩ පරාවර්තනය කියලා. ඒතර ඔයාලගේ නෝට් එකේ තියෙන නෝට් එක බලන්න. එතකොට ඒක බැලුවම ඔයාලට තේරෙනවා. තල තරංග පෙරමුණු. ඒ කියන්නේ වෘත්තාකාර තරංග පෙරමුණු කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ තල තරංග පෙරමුණු වෘත්තාකාර තරංග පෙරමුණු කියලා දෙයක් තියෙනවා. ඒ කියන්නේ ඒක කියන්නේ ඔයාලා බලන්න ඔයාලගේ ප්‍රැක්ටිකල් එක කරනකොට රැලිටි ටැංකියේ ප්‍රැක්ටිකල් එකේදී ඔයාලට කියලා ඇති වෘත්තාකාර තරංග පෙරමුණු පරාවර්තනය සහ තල තරංග පෙරමුණු පරාවර්තනය කියලා තවත් ಜಾති දෙකක් පරාවර්තන ಜಾති දෙකක් ගැන. ගොඩක් කට්ටියට මේක නොටිෆයි වෙන්නේ නැහැ. පොඩක් ඔළුවට දාගන්න වෘත්තාකාර තරංග පෙරමුණුයි තල තරංග පෙරමුණුයි. ඒකේ කිරණ සටහන් කිරණ නෙමෙයි. තරංග සටහන අඳිනවා. පොඩක් ඒක ඔයා බලන්න. හරිද? ඊළඟ එක අන්තිම වාක්‍යය දෙන ලද මොහොතකදී. ඒ කියන්නේ හතර වැරදි. හොඳේ. දෙන ලද මොහොතකදී තන්තුවේ අනුයාත අංශු දෙකක එකම වේගයක් ගමන් නොකරයි. එතකොට වේගය වා ඩිරෙක්ෂන් එක තීරණය කරන්නේ කොහොමද? ඔයා කොහොමද දන්නේ මෙහෙම තරංගයක් දුන්නා ඇත්තටම මේගොල්ලන්ගේ වේග සමානද වෙනස්ද කොහොමද ඒක තීරණය කරන්නේ? ඒක තීරණය කරන්නේ ඇත්තටම අපි දන්නවා. හරිද? අපි දන්නවා. මේක කතාවකුත් කියන්න පුළුවන්. මෙන්න මෙතන තියෙන අංශුව බැලුවොත් ඇත්තටම කොහොමද වෙන්නේ? මේ අංශුව මෙහෙම චලිත වෙන්න ගන්නවානේ. එතකොට මෙයා මොකද්ද වෙන්නේ? සල්ලානුවර්ති චලිතයක වගේ දෙන්නේ. හරිද? නැත්තම් මෙහෙම කියන්නම්. ඔයාලට ඒක අමතක කරන්නකෝ. ඔයාලගෙන් අහනවා මේ මොහොතේ හරිද? මෙන්න මේ මොහොතේ මේ එක් එක් අංශු වල වේගයන් කොහෙටද තියෙන්නේ කියලා අහනවා. වේගයන් කොහාටද තියෙන්නේ? ඇත්තටම බැලුවොත් මේගොල්ලන්ගේ වේගයන් ඔයාලට තියෙන තරක් හරියටම කියන්න පුළුවන්ද? බෑ. ඒක නිසා තමයි මේකට පොඩි ට්‍රික්ස් එකක් පාවිච්චි කරනවා. හරියටම මෙයාට ටිකක් ආසන්න වශයෙන් මෙන්න මෙහෙම තරංගයක් අඳින්න. හරිද? මෙහෙම තරංගයක් යන්දම ඕනෝම තරංගය හරිද? ඕම තරංගයක් යන්දම බලන්න. මෙන්න මේ බලන්න මෙන්න මෙයා හරියට ඊට ලම්බකව තල්ලු කරන්න. කළු එකේ ඉඳන් රතු එකට අඳින්න. කළු එකේ ඉඳන් රතු එකට ඊතල අඳින්න. කෙලින් හොඳේ මෙහෙම බෑ. ඒ කියන්නේ මේ මෙතන ඉඳන් මේ පොයින්ට් එකේ ඉඳන් මෙහෙම නෙමෙයි. එහෙම නෙමෙයි කෙලින් හරියට මෙහෙම. ඇයි? අංශු මෙහෙමනේ කම්පණය වෙන්නේ. කළු එකේ ඉඳන් රතු එකට. කළු එකේ ඉඳන් රතු එකට. දැන් පේනවද ඔයාලට මේ චලිත දිශාව? ඔය කළු එකේ ඉඳන් රතු එකට කියන්නේ අංශු වල ප්‍රවේගයේ දිශාවක්. ඒ වගේම මේකේ විශාලත්වයෙන් ප්‍රවේගයේ විශාලත්වය එනවා. එතකොට එක ළඟ තියෙන අංශු දෙකක් කියන්නේ හැම තිස්සෙම මේ වගේ උස වෙනස්. හොඳට මතක තියාගන්න. එතකොට ප්‍රවේග වෙනස් කියලා ගන්න පුළුවන්. හරි. ඇත්තටම මම ඔයාලගෙන් ප්‍රශ්නයක් අහුවොත් මෙන්න මේ ગેප් එකට මොකද්ද කියන්නම? ગેප් එක කියන්නේ කලා වෙනස කියනවා. හොඳේ. කලා වෙනස. කලා වෙනස කියන්නේ මෙන්න මේ ગેප් එකට. හිතන්නකෝ මං ගාව තියෙනවා තරංගයක්. ඔන්න පළවෙනි තරංගය යනවා මෙහෙම. මට කියනවා මේකට 5 බෙදීම 4කින් කලා වෙනසකින් යුත් තරංගයක් අදින්න කියලා. 5 බෙදීම 4කින්. සෝරි 5 බෙදීම 2කින් කියලා ගන්නකො. අපි දන්නවා මෙයාගේ මෙහෙම 5 ලකුණු කරොත් මෙයා 5 බෙදීම 2යි. මෙයා 5. 3යි 5 බෙදීම 2යි. 2 5 කියලා. 5 බෙදීම 2ක කලා වෙනසකින් යුත් තරංගයක් අදින්න දුවොත් අනිවාර්යෙන් එයා අදින්න වෙන්නේ මෙහෙම. හරි. හදිසියෙන්වත් කිව්වා 5 කලා වෙනසකින් යුත් තරංගයක් අදින්න කියලා. 5 කලා වෙනසකින් මම මෙන්න මෙතනින් පටන් ගන්නවා මේ 5 කලා වෙනසකින් මට කියනවා කවුරු හරි ඉඳන් නෑ මට අඳලා දෙන්න 3යි 5 බෙදීමක් සෝරි 5 බෙදීම 4ක කලා වෙනසකින් යුත් 5 බෙදීම 4ක් කියන්නේ මොකද්ද එතකොට 5 බෙදීම 4ක් කියන්නේ මෙතන 5 බෙදීම 4 දන්නවනේ අපි තියන්නේ මෙතනනේ 5 බෙදීම 4 තියෙන උතන 5 බෙදීම 4ක කලා වෙනසක් කියන්නේ මොකක්ද
මේ මේවා එක පිළිවෙලට ලස්සනට මෙහෙම ඉන්න ඕන. හරිද? එතකොට ඕක තමයි කලා වෙනස කියන්නේ. හරි. හරි මේ බලන්න මේ ඊළඟ එකේ මෙහෙම තියෙන්නේ පරිමාපසාරණතාවයේ gamma s වූ theta celsius c පවතින gamma s වූ theta celsius c පවතින theta කියන්නේ යම් කිසි උෂ්ණත්වයක් තියෙනවා. හරිද? එයාට තියෙන හිතනකො 50 හරි 60 හරි ඔහොම තියෙනවා වගේ. හරිද? රූපයේ දක්වා ඇත. සම්පූර්ණයෙන්ම ගිලී පාවීම පවතින පරිදි නම් මෙයා සම්පූර්ණයෙන්ම ගිලී පාවීම පවතින පරිදි ද්‍රවයේ ප්‍රසාරණතාවයේ gamma s f වූ ලෝගෝලයක් මත ද්‍රවයක් මත තමයි තියෙන්නේ. හැබැයි අපි දන්නවා gamma f විශාල gamma s කියලා දීලා තියෙනවා. කිසියම් උෂ්ණත්වයකට සිසිල් කරනු ලැබේ. සිසිල් කරනවා කියන්නේ මොකද්ද? උෂ්ණත්වය අඩු කරනවා. එතකොට බලමු මොකද්ද වෙන්නේ කියලා. එහෙනම් අපි බලමුකෝ මේමයි ඇත්තටම ඔය දැන් අපි දන්න දේ තමයි මේ මෙයාගේ ඝනත්වයයි උතෙන්දී ඇත්තටම සමාන වෙලානේ තියෙන්නේ. ඇත්තම කතාවකෝ ඝනත්ව සමාන වෙලා. හොඳයි ඝනත්ව සමාන වෙලා. මේ ඒක තමයි ඕකේ වෙලා තියෙන කතාව. දැන් ඇත්තටම කොහොමද ඝනත්ව සමානයි කියලා කියන්නේ? ඔයා දන්නා අපි දන්නකො මේ වස්තුවේ බර සමානයි උඩුකුරු තෙරපුමට. ඕකනේ කතාව. එතකොට වස්තුවේ බර කියන්නේ මොකද්ද? mg සමානයි u ට. m කියන්නේ මොකද්ද කියන්නේ? මේ ρ සමානයි m බෙදීම v. m කියන්නේ ρ v. ρ නෙවෙයි d කියලා ගන්නකො. dv. d කියන්නේ වස්තුවේ ඝනත්වය. මෙයා වස්තුවේ ඝනත්වය d කියලා ගන්න. ද්‍රව්‍ය ρ කියලා ගන්න. හොඳයි. d ද්‍රව්‍ය ρ. dv මෙතන යනවා dvg සමාන වෙනවා u කියන්නේ v ρ g ට. උඩුකුරු තෙරපුම v ρ g නේ. බලන්න මේ v ට v සමානයි. g ට g සමානයි. d ට ρ සමානයි. d ට ρ සමාන වුණා. ඝනත්ව සමාන වෙච්ච නිසා තමයි මෙයා ඔහොම පාවෙන්නේ ගිනි පාවෙන්නේ. දැන් බලමු උෂ්ණත්වය අඩු කරනකොට ඝනත්වයට මොකද වෙන්නේ කියලා. අපිට සූත්‍රයක් තියෙනවා ඝනත්වය සම්බන්ධ කරලා සූත්‍රයක් මේ මොකද්ද? d2 සමානයි d1 සමානයි d2 වතාවක් එක ධන alpha theta. sorry gamma theta කියලා. පැහැදිලිනේ? d2 මෙහි තියෙන්නේ. හරි. මට කියන්නකෝ උෂ්ණත්වය වැඩි කරන්න d2 මොකද වෙන්නේ? sorry උෂ්ණත්වය අඩු කරන්න උෂ්ණත්වය අඩු කරන්න මෙයාගේ අගය අඩු වෙන්න d මොකද වෙන්නේ? වැඩි වෙනවා. වැඩි වෙනවද? නැත්තම් මෙහෙම ගන්නම්කෝ. ওই කතාවෙන් ඔයාලට ඔහොම තේරෙන්නේ නැද්ද? මම මෙහෙම කියන්නම්. මෙයා මොකන්නම්කෝ? ඔයාලට මතකද? v2 සමානයි v1 වතාවක් එක ධන gamma theta. හරි. මට කියන්න උෂ්ණත්වය අඩු වෙන්න මෙන්න මේ උෂ්ණත්ව වෙනස එන්න අඩු වෙන්න. ඒ කියන්නේ මෙයා අඩු වෙන ඍණ පැත්තේ එන්නේ. උෂ්ණත්වය අඩු වෙන්න පරිමාව මොකද වෙන්නේ? පරිමාව අඩු වෙනවා. උෂ්ණත්වයෙන් අඩු වෙන්න පරිමාව අඩු වෙනවා. හැබැයි බලන්න මෙයාගේ උෂ්ණත්වය වෙනස් කියන්නේ වෙනස් වීම වැඩි. ඒ කියන්නේ මේ gamma f ක වෙනස් වීම වැඩි. gamma f ක වෙනස් වීම වැඩි කියන්නේ එයාගේ පරිමාව ඉක්මනින් අඩු වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ ද්‍රව පරිමාව ඉක්මනින් අඩු වෙනවා මෙයාට සාපේක්ෂව. එතකොට මෙයාගේ පරිමාව අඩු වෙන ස්පීඩ් එක වැඩි කියන්නේ එයාගේ ඝනත්වය කියන්නේ මොකද්ද? පරිමාව කියන්නේ ඝනත්වය කියන්නේ මොකද්ද? ඝනත්වය කියන්නේ ρ සමාන m බෙදීම v. ස්කන්ධය නියතයි නම් මේ පරිමාව අඩු වෙනකොට ඝනත්වය මොකද වෙන්නේ? වැඩි වෙනවා. මේ ස්කන්ධය නියතයි. මොකද අපි දන්නා උෂ්ණත්වය වැඩි වුණා කියලා උෂ්ණත්වය අඩු වුණා කියලා ස්කන්ධයට බලපෑමක් නැත. පැහැදිලිනේ? ස්කන්ධයට බලපෑමක් නැත. බලපාන්නේ ඝනත්වයටයි පරිමාවට. හරිද? ඔයාලා ඒකට ප්‍රස්තාවව දන්නවනේ. දැන් බලන්න මේ පරිමාව අඩු වෙනකොට ඝනත්වය වැඩි වෙනවා. එහෙනම් කාගේද ඝනත්වය වැඩිපුර වැඩි වෙන්නේ? වැඩිපුර වැඩි වෙන්නේ මෙයාගේ. ඇයි ඒ? වැඩිපුර වැඩි වෙන්නේ. මෙයාට sorry මෙයාගේ වැඩි වෙන්නේ. මෙයාගේ. මෙයා තමයි වැඩිපුර ඝනත්වය අඩු වෙන්නේ. ඇයි මෙයාගේ gamma f වැඩිනේ? මෙයාගේ gamma f වැඩි කියන්නේ පරිමාව වැඩිපුර අඩු වෙනවා. වැඩිපුර පරිමාව අඩු වෙනවා ඝනත්වය වැඩිපුර වැඩි වෙනවා. මෙයාගේ ඝනත්වය වැඩිපුර වැඩි වෙනවා. එහෙනම් d කලින් සමාන වුණා d ρයි. දැන් මොකද උනේ? දැන් ඝනත්වය මෙයාගේ වැඩි වුණා මෙයාට සාපේක්ෂව. එහෙනම් මෙයාගේ ඝනත්වය වැඩි වුණාම මොකද වෙන්නේ? බෝලේ උඩ යන්න ඕන. බලමුකෝ එහෙම දෙයක්ද වෙන්නේ කියලා. සිසිල් කිරීමෙන් පසු ගෝලයෙන් කොටසක් ද්‍රව පෘෂ්ඨයෙන් ඉහළ පිහිටයි. ඔව්. ඒක හරි. ඒක පැහැදිලි. හරිද? ඊට පස්සේ මොකද කියලා තියෙන්නේ කියන්නකෝ. ඊට පස්සේ ගෝලය මත ඇතිවන උඩුකුරු තෙරපුම විශාලත්වය වෙනස් නොවේ. උඩුකුරු තෙරපුම විශාලත්වය වෙනස් වෙනවද නැත්ද? උඩුකුරු තෙරපුම උඩුකුරු තෙරපුම වෙනස් වෙනවද නැද්ද? මගේ ප්‍රශ්නේ. ඒක වැදගත් දෙයක්. උඩුකුරු තෙරපුම කියන්නේ මම ආයෙ කියන්නම්. මොන දැන් මම සම්බන්ධතාවය ඇලිනවා. උඩුකුරු තෙරපුම කියන්නේ හැමතිස්සෙම උඩුකුරු තෙරපුම කියන්නේ W සමානයි U ට. W කියන්නේ මොකද්ද කියන්නකෝ? W කියන්නේ mg.
mg සමානයි u ට. මට කියන්න මෙයාගේ g හරි m හරි වෙනස් වුණාද මේ බෝලේ? g වෙනස් වුණෙත් නැහැ, m වෙනස් වුණෙත් නැහැ. g කියන්නේ කොහොමත් නියතයක්, mත් වෙනස් වුන්නේ නැහැ. එහෙනම් මොකද වෙන්නේ? uත් නියතයි. uත් නියතයි. එහෙනම් උඩුකුරු තෙරපු මෙයාගේ කිසි වෙනසක් වෙන්නේ නැහැ. වෙනස් නොවේ ඒක අහන්න. සිසිල් කිරීමෙන් පසු ගෝලයේ ඝනත්වය ද්‍රවයේ ඝනත්වයට වඩා වැඩි වේ. ඒක වැරදි. ගෝලයේ ඝනත්වය නෙවෙයි වැඩි වෙන්නේ. ද්‍රවයේ ඝනත්වය වැඩි වෙන්නේ. ද්‍රවයේ ඝනත්වය වැඩි නිසා තමයි යා උඩ යන්නේ. පැහැදිලිනේ? එතකොට A හා B පමණක් සත්‍ය වේ කියලා ඔයාලට උත්තරය ගන්න පුළුවන්. බලන්න ඊළඟ එකේ කියලා තියෙන්නේ පරිමාව ඝන මීටර එකක් සහ ඝනත්වය 8000ක් වෙච්ච මෙහෙම ලී කුට්ටියක් තියනලු. එයා වතුරේ පොළව යට තැම්පත් වෙලාලු තියෙන්නේ. හරිද? ඊට පස්සේ එයාට හීලියම් පොළවපු බැලූන් එකක් ආධාරයෙන් එයා යාන්ත්‍රයෙන් උස්සන්න බලනවා. යාන්ත්‍රයෙන් උස්සන්න බලනවා. ඒක තමයි කරන්නේ. ද්‍රවයේ ඝනත්වය 1000යි. එහෙනම් අපි දන්න දේ තමයි මෙයා බැලූන් එකක් දැන් මම පොඩ්ඩක් මේ පතුල මකන්නම් හොඳේ. හරිද? මෙයා බැලූන් එකක් පාවිච්චි කරලා උස්සන්න හදනකොට ද්‍රවය මගින් ඇත්තටම මෙයා මත මොනවද තියෙන්නේ? එහෙනම් යාන්ත්‍රයෙන් ඉස්සෙනවා නම් W සමාන වෙනවා කාටද? W සමාන වෙනවා කාටද? උඩුකුරු තෙරපුමට. මට කියන්න කවුරු මගින්ද උඩුකුරු තෙරපුම ඇති කරන්නේ? අපි දන්නවා එක්කෙනෙක් කවුද? එක්කෙනෙක් බැලූනේ මගින් උඩුකුරු තෙරපුමක් ඇති කරනවා U1 කියලා. තව කෙනෙක් ඇති කරනවා කවුද? ලී මේක මතත් ඇති කරනවා U2. ඒ කියන්නේ මෙයා මතත් උඩුකුරු තෙරපුමක් ඇති වෙනවා, මෙයා මතත් ඇති වෙනවා. කලින් වතාවේ උනේ බැලුම නැහැ කියලා හිතන්නකෝ. බැලුම නැත්තම් W සමානයි U2 වෙන්නේ නැහැ. ඇයි ඒ? W විශාලයි U2 වෙනවා. W පට්ට වැඩි U2ට වඩා. බැලුම හයි කරාට පස්සේ මොකද උනේ? W සමාන වුණා U2 ධන U1ට. ඔන්න ඔක ඇත්තට උනේ. ඉතින් දැන් ඕකට අධ්‍යයන් ගන්න. කොහොමද ගන්නෙ? W කියන කවුද? mg සමානයි U2ට ගන්නවා මම. මෙයාගේ පරිමාව දන්නවා 1යි. ඝන මීටර. ඝනත්වය ρ 1000යි. 1000යි වතාවක් g ධන බැලූන් එකේ පරිමාව තමයි හොයන්නේ. මම එයා v කියලා ගත්තා. ඝනත්වය 1000යි වතාවක් g. මෙයාගේ mg m දාන්න. m හොයන්න ඕන කොහමද? ρ සමානයි m බෙදීම v. m කියන්නේ ρ v. ρ කියන්නේ අපි දන්නා ඝනත්වය කීයද? 8000යි. පරිමාව 1යි. බලන්න මේ g කියපුණා. සුළු කරනකොට මේ 1000න් බෙදාගෙන යන ඔක්කොම 1000න් බෙදාගෙන ගියා. ඔක්කොම 1000න් බෙදුවා. බිඳුරට ඉවත් වුණා. v සමාන නම් කීයද? 1 8 ඍණ 1 7යි. v සමානයි 7යි ඝන මීටර කියලා එනවා. පැහැදිලිද? තේරුණානේ? බලන්න ඔයාලගේ ඊළඟ ප්‍රශ්නේ කියලා තියෙන්නේ වර්තනාංගයේ 1.5ක් වූ වීදුරු ප්‍රිස්මයක 1.5ක් වෙච්ච වීදුරු ප්‍රිස්මයක් තියෙනවලු. හරිද? වීදුරු ප්‍රිස්මයක එක් පෘෂ්ඨයකට රූපේ වෙන්න ඇති පරිදි රිදී ආලේප කර ඇත. රිදී ආලේප කරනවා කියන්නේ මොකද්ද? මේකේ වෙන්නේ රිදී ආලේප කරාම මෙයා හරියට දර්පණයක් වගේ හැසිරෙනවා. දර්පණයක් කියන්නේ කණ්ණාඩියක් වගේ. ඇත්තටම ඔයගොල්ලෝ කණ්ණාඩි හදලා තියෙන්නේ සුදු පාට කියන්නේ එහා මෙහා යන්න පුළුවන්. මේ පැත්තෙන් බැලුවම අර පැත්ත පේන. විනිවිද කියන්නේ එහා පැත්ත පේන වීදුරුවක් අරගෙන එක පැත්තක රිදී ආලේප කළා. රිදී හරි රසදිය හරි ගාලා තියෙන්නේ. එතකොට තමයි වෙන්නේවා පරාවර්තනය කරන්නේ. කණ්ණාඩියක් වෙන්නේ. ඇත්තම රසදිය තමයි ගොඩක් වෙලාට ගන්න. හරිද? මේකේ රිදී ආලේප කර ඇත. AB මුහුණත මත θ කෝණයකින්. ඒ කියන්නේ මෙන්න මේ මුහුණත මත θ කෝණයකින්. θ කෝණයක් කියලා දාන්නේ මම උන්න ඔහම ගන්නම්කෝ. මම හිතුණා ඉතින් මම උන් ගත්තා. හරිද? θ කෝණයකින් පතනය වෙනවලු. පතනය වන ආලෝක කිරණය රිදී පෘෂ්ඨයෙන් පරාවර්තනය වී ආපසු. ඒ කියන්නේ මෙයා මේක ඇතුළට එනවනේ. ඇවිල්ලා මේකේ වැදිලා පරාවර්තනය වෙලා ආපසු එම මාර්ගයේම යන්න ඕනේ. එහෙනම් ඔන්න ඔතනින් තමයි හදන්නේ ගාන. ඒ කියන්නේ මොකද්ද? ආපසු එම මාර්ගයේම යන්න නම් ආලෝක කිරණය කොහොමද මෙයා තුල වදින්න ඕන? හරියටම ලම්බකව. හරියටම මෙයාට ලම්බකව මේක ඇවිල්ලා මෙව වදින්න ඕන. ලම්බකව වැදුනොත් විතරයි පැහැදිලිනේ ආලෝක කිරණය ආපස්සට යන්නේ. හිතන්නකෝ කණ්ණාඩියක් වගේ එකක් කොහොම තිබ්බා. ආලෝක කිරණයක් මෙහෙම ගත්තොත් කොහෙද යන්නේ? මෙන්න මේ පාර දිගේ. ඒ කියන්නේ මේ ඇන්ගල් එකේ වැදුනොත් මෙන්න මෙහි යන්නේ. එහෙ ගිහින් වැඩක් තියෙයි. කෙලෙ හිතන්නකෝ මෙහෙම. කෙලින් ආව කියලා. ඔන්න ආලෝක කිරණක් තියෙනවා හරියටම කෙලින් ආව. කෙලින් ආවොත් මොකද වෙන්නේ? ආයි මේ පැත්තෙම යනවා. අන්න ඒක තමයි. එතකොට මෙහිම ආව මේ පාරෙම ආයි යනවා කියලා අහන්නේ. හොඳ. ඔන්න ඔහොම. එහෙනම් යන්න නම් මෙතන ලම්බක වදින්න නම් මෙතන අංශක 90යි. මෙයා 30යි. මෙතන කීයද නම් 60යි. එහෙනම් මම මෙතෙන්ට මෙහෙම අභිලම්බයක් යන්නොත් මෙයා 60යි නම් මෙතන කීයද 30යි. එහෙනම් ඔන්න අපි දන්නවා මෙයාගේ වර්තන කෝණය කීයද කියලා. වර්තන කෝණය කීයද කියලා දන්නවා. හරිද?
හරිද? වර්තන කෝණය කීයද කියලා දන්නවා. අපෙන් අහන්නේ සෝරි තීටා කෝණයක් කියන්නේ මෙන්න මෙයා හොඳ. මෙයා තීටා. මෙයා කීයද කියලා අහන්නේ. එයා කීයද කියලා අහන්නේ. එයා කොහොමද හොයන්නේ? අපි දන්නා එනම් මොකද්ද? මම මෙතන දාන n සමානයි sin i වෙනීම sin r. n කියන්නේ 1.5 සමානයි sin i කියන්නේ sin θ. එයා තමයි හොයන්න ඕන. මෙදිම sin r කියන්නේ කවුද? sin 30 කියන්නේ භාගයයි. භාගය. එහෙනම් sin θ ඔයාලට ගන්න පුළුවන් සුළු කරලා. එතකොට ඔයාලට 48යි කලා ගාන. 48යි කලා ගාන කියන අංශක 49 හොඳේ. ලඝු පොතෙන් තමයි සුළු කරන්න ඕන. බලන්න. ගානේ ඊළඟ ගානේ කියලා තියෙන ওই ගවුස් පෘෂ්ඨය ඇතුලේ තියෙනවලු මෙන්න මෙහෙම ධන 3කුයි ඍණ 2කුයි ඍණ 2කුයි ධන 3කුයි ආරෝපණ. හරිද? ඊළඟට කියනවා මෙයාගේ එළියට පේනවලු ඍණ q ආරෝපණය. ඍණ q බෙදීම f sin. ඍණ q බෙදීම ආරෝපණයක් පේනවා. ඒ කියන්නේ විදුලි ශ්‍රාවය. හොඳේ. ශ්‍රාවය පේනවනම් ඕකේ ශ්‍රාවය කියන එක වැඩි හිතන්න එපා. ආරෝපණ ඒ කියන්නේ එළියට පේන විදුලි ශ්‍රාවය කියලා කියන්නේ ආරෝපණ ප්‍රමාණය බෙදන්න ඕනේ යාගේ මාධ්‍යයේ තියෙන පාර වේගතාව f sin ගෙන්. හරිද? එච්චර වැඩි ඔක හිතන්න යන්න ඕනේ නැහැ. ඔයා කරන්න මොකද්ද? සඵල ආරෝපණ ප්‍රමාණය නිකන් මේකෙන් අර VGM එකතු කරනවා වගේ වැඩක්. ඒ කියන්නේ මේ බලන්න මේ ධන 3 ධන 3. කියන්නේ මෙයා ධන මෙයා. ඍණ 2යි ඍණ 2යි. ඍණ 4යි කියලා දානවා. ඍණ 4 ධන x සමානයිලු ඍණ qට. ඍණ qට. එහෙනම් මෙයාගේ මොකද්ද කරන්නේ? ඍණ 1ට ඍණ 1යි කියලා ගන්න ඕනේ ඍණ 1යි. එහෙනම් මෙයාගේ x හොයන්න තියෙන x කියන්නේ කීයද මේ? 3යි 3යි 6යි. 6ෙන් දෙකක් අඩු කරාම කීයද? 6ෙන් දෙකක් අඩු කරාම 2යි. ධන 2යි. ඒ ධන 2 යා පැත්තට ගියාම ඍණ 3යි. x සමානයි ඍණ 3ක් q කියලා එන්න ඕන උත්තරේට. පළවෙනි එක හොඳේ. පළවෙනි එක. මේ ඊළඟ ප්‍රශ්නේ 2016 ක කියලා දෙනවා. හරිද? ඒකේ තියෙන්නේ මෙහෙම. සර්ව සම ඒකාකාර ලෝහ තැටි 3ක. හරිද? ABC රූප සරහන් වල පෙන්වා ඇති පරිදි එක් එක් තැටියක සිදුරු 12 බැගින් වනසේ. එකිනෙකට වෙනස් අරයන් 3ක් යුක්තව ඇත. තැටියේ කේන්ද්‍රය හරහා යන තැටියට ලම්බ කක්ෂයක් වටා තැටි තුනෙහි අවස්ථිති ගූර්ණ ආරෝහණ පිළිවෙලට සකස් කර ඇත්තේ. ඒ කියන්නේ මෙන්න මෙහෙම එකක්. තැටි තුනක් තියෙනවලු අවස්ථිති ගූර්ණය අහන්නේ. මට කියන්නකො දැන් දන්නවා හිතන්නකො මම මෙයාගේ අවස්ථිති ගූර්ණය ගත්ත කියලා. i සමානයි භාගයක් mr වර්ග. මෙයාගේ i සමානයි භාගයක් mr වර්ග. තැටිනේ. හරිද? ඊට පස්සේ මෙයාගේ i සමානයි භාගයක් mr වර්ග. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ බලන්න මේගොල්ලගේ අරය හැමෝගෙම එකයි. අරය සමානයි. හැබැයි ඔයාලට පේනවද? හොඳේ අරය සමානයි. එහෙනම් මේගොල්ලගේ මොකද්ද වෙලා තින්නේ? ස්කන්ධ බලුවොත් හැම එක්කෙනාගෙම මොකද්ද වෙලා තින්නේ? එක හා සමානයි. හිතන්නකො මෙහෙම. මෙයාගේ ඔන්න ඔයි සයිස් බෝලයක්. ඔන්න ඔහොම එළියට යන්න එයාගෙන ඒ කියන්නේ මෙන්න මෙහෙම තියෙන්නේ. හරිද? අනිත් එක්කෙනාගේ තියෙන්නේ ඔක අනිත් පැත්ත. අනිත් පැත්ත කියන්නේ මෙයාගේ ළඟින් ලොකු කොටසක් අයින් වෙලා හරිද? අනිත් එක්කෙනාගේ බලුවොත් එයාගේ අයින් වෙලා තියෙන්නේ මැදි. එහෙම තියෙන්නේ. හරිද? ඔන්න ඔහොම තියෙන්නේ. හරිද? ඔහොම තියෙන්නේ. දැන් බලන්නකෝ මෙහෙම මම මේව කියන්නම්. දැන් හිතන්න අපි ඕකේ ඔයාලා හිතන්නකෝ මෙහෙම දෙයක්. ඔයාලා ඔය කතාවේ හරිද? ඔය තනියරම ලොකු තැටියක් තියෙන බව අමතක කරන්නකෝ. ලොකු තැටියක්. ඔය ලොකු තැටියක් තියෙන බව අමතක කරන්න. ඔයාලා හිතන්න මේකේ තියෙන්නේ මෙන්න මේ ස්කන්ධ විතරයි කියලා හිතන්නකෝ. ඒ කියන්නේ මෙන්න මේ තැටියක් තියෙනවා එයා නෑ කියලා හිතන්න. එහෙම තැටියක් නැහැ. ඔයාලා ගාව තියෙන්නේ මෙන්න වගේ රවුම්. ඒවා මහත රවුම් ඒවා කියලා හිතන්නකෝ. මහත රවුම් ඒවා. අපි දන්නවා මේ රවුමක ස්කන්ධය වැඩි වෙන්න ලොකු වෙන ස්කන්ධය වැඩි වෙනෝනේ. ඒ වගේම අරය වැඩි වෙන්න මොකද වෙන්නේ? අවස්ථිති ගූර්ණයත් වැඩි. එහෙනම් අපි මේ රූපේ ගත්තොත් මේ රූපේ ස්කන්ධය වැඩි කෙනාගේ අරයත් වැඩි. ස්කන්ධය වැඩි කෙනාගේ අරයත් වැඩි. ඒ කියන්නේ මොකද? එයා ස්කන්ධය වැඩි වෙලා ඒ වගේම ටිකක් එහයින් ඉන්නේ. හරිද? හරි. මේක බැලුවොත් ස්කන්ධය වැඩි කෙනාගේ අරය අඩුයි. ස්කන්ධය වැඩි කෙනාගේ අරය අඩුයි. අඩුමයි යාගේ. හරිද? මෙයාගේ සාමාන්‍ය මධ්‍යස්ථ මට්ටමක්. ඔයාලට පේනවාද එහෙනම් මේ තුන් දෙනා මෙන්න මේ ලොකු රවුන්ඩ් ටික අමතක කළා. ඔන්නෝම අමතක කළා. ඔයාලා හිතුවොත් සාපේක්ෂව මෙහෙම මෙන්න මේවා ඝනකම බෝල කියලා හිතුවොත් මෙන්න මේ ඝනකම බෝලවල අවස්ථිති ගූර්ණය කාගේ වැඩි කියන්නකෝ. ඝනකම බෝලවල බලන්න මේක තියෙන්නේ ගොඩාක් දුරින්. අරය වැඩි. මෙයා තියෙන්නේ කේන්ද්‍රයට ළඟින්මයි.
මේගොල්ලෝ තින්නේ කේන්ද්‍රයට මධ්‍යස්ථ මට්ටමින්. එතකොට මේ තුනේ අවස්ථිති කූර්ණ බැලුවොත් මෙයාගේ තමයි වැඩිම. ඊට පස්සේ තියෙන්නේ මෙයාගේ අවස්ථිති කූර්ණය I3 ගෙනාවි. ඊට පස්සේ තමයි මෙයා I2 වෙන්නේ. අවස්ථිති කූර්ණ වැඩිම. හරිද? හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඔන්න ඔයි ඔහොම තිරිච්ච තුනක් අයින් වෙලා තින්නේ. තනි ලොකු රූපයකින් අයින් වෙලා. ඒ කියන්නේ මෙන්න මේ වගේ ලොකු එකකින් මේ වගේ කොටසක් අයින් වෙලා. එහෙනම් හිතන්නකෝ ලොකු ප්‍රමාණයක්. හිතන්න මේගොල්ලන්ගේ අවස්ථිති කූර්ණ වල අගයන් මම නිකන් අගයන් ගන්නම්. මෙයා 10යි, මෙයා 5යි, මෙයා 2යි වගේ කියලා. නිකන් මට හිතිච්ච අගයන් ගත්තා. හරිද? ඒ වගේම මෙයා හිතන්නකෝ මෙයා 50යි කියලා. මේ අවස්ථාවේ ඔන්නෝම තිරිච්ච රූප අවස්ථාවේ 50න් 10ක් අඩු වෙලා. එහෙනම් මේ මුළු පද්ධතිය ගත්තම මෙයා I1 ගේ අඩුයි. ඊට පස්සේ තමයි I3 එන්නේ. එයාගේ 45ක් වගේ. මෙයාගේ 48ක් වගේ අවස්ථිති කූර්ණය කියලා. ඔයාලට පේනවද මේක අනිත් පැත්තට ගෙනවා කියලා. ඒ කියන්නේ මේ තනි ඔයාලා මේ ගාන හදනකොට තනියෙන් තියෙනවා කියලා හිතන්න. තනියෙන් තියෙනවා කියලා හිතලා සමස්ත රූපේම අඩු වෙනවා කියලා ගන්න. එතකොට රෆ් අයිඩියා එකක් ඔයාලට එනවා. එහෙම වුණාම ඔයාලට ගන්න පුළුවන් I1 I3 මෙතන එන්නේ I3 I2 කියලා. ඔය රූප සලහන තියෙන අවස්ථාව මොකක්ද? ACB කියන එක ගන්න පුළුවන් වෙනවා ඔයාලට. හතරවෙනි උත්තරේ. හොඳයි. බලන්න ඊළඟකේ ඔයාලා කියලා තියෙන්නේ ස්ටෙෆාන් නියතය පදනම් කරගෙන ප්‍රශ්නයක්. ඒ කියන්නේ සෙල්සියස් 30ක මිනිස්සෙක් ඉන්නවලු. හරිද? ඒ වගේම සෙල්සියස් 20ක පරිසරයකල ඉන්නේ. ඊතන්නකො මේකෙදි ඇත්තට මෙන්නේ මේ මිනිස්සයා සෙල්සියස් 30කට අදාළ විකිරණ පිට ගන්නවා. මෙහෙම විකිරණ පිට ගන්නවා. හරිද? විකිරණ පිට කරන ගමන් සෙල්සියස් 20ක පරිසරයෙන් ඉන්නේ. එතකොට එයා 20කට අදාළව අවශෝෂණය කරගන්නවා. පැහැදිලිද? එතකොට ඔන්න ඔය දෙක අතර සපලගය තමයි ඔය අහලා තියෙන්නේ. හරිද? එතකොට අපි දන්නවා මේ ගාන අයත් වෙන්නේ අවසාන පාඩමේ කෘෂ්ණ වස්තු විකිරණය කියන කොටසට. හරිද? එතෙන්දී අපි දන්නවා ස්ටෙෆාන් නියතය කියලා එකක්. ඒ කියන්නේ අවශෝෂණයගත් විකිරණ තීව්‍රතාවය අනුලෝම සමානුපාතිකයි උෂ්ණත්වයේ 4 වන බලයට. ඒ වගේම විමෝචනය කරන ලද උෂ්ණත්වයේ තීව්‍රතාවය සමානයි විකිරණ තීව්‍රතාවය සමානයි උෂ්ණත්වයේ 4 වෙනි බලයට. එහෙනම් මම ගන්නේ ඕකේ E1 සඳහා ප්‍රකාශනයක් ගන්නවා. E1 කියන්නේ මොකද්ද? E1 අනුලෝම සමානුපාතිකයි. මෙයා 30යිනේ. 30 ආදේශ ගන්න ඕන කෙල්වින් වලින් හොඳට මතක තියාගන්න. එහෙනම් මම ලියනවා 273 ධන 30 කියන්නේ කීයද? 303යි 4 වෙනි බලය. ඒ වගේම මම E2 හොයනවා අනුලෝම සමානුපාතිකයි. T මේ උෂ්ණත්වයට 20ක් එකතු කරාම 293යි එයාගේ 4 වෙනි බලය. එතකොට මේ බලන්න මේකේ අහලා තියෙන්නේ හානි වීමේ සපල ශීඝ්‍රතාව සපල අගය. ඒ කියන්නේ මොකද්ද? E1 ඍණ E2 ඇයි මෙයා E1 ප්‍රමාණයක් විමෝචනය කරනවා E2 ප්‍රමාණයක් අවශෝෂණය කරනවා. එතකොට මට මෙන්න මේ දෙකකින්ගේ අන්තරයෙන් මට ලැබෙනවා මොකක්ද? 303 4 වෙනි බලය ඍණ 293 4 වෙනි බලය ප්‍රමාණයක් සපල විදියට මට හානි වෙලා කියලා. හොඳයි හානි වෙලා කියන්නේ විමෝචනය කළා කියලා ලැබෙන්නේ. එතකොට මට ඔකේ පළවෙනි උත්තරේ ගන්න පුළුවන් නිවැරදි පිළිතුර විදියට. ඔයාලගේ බලන්න ඊළඟ ප්‍රශ්නේ අහලා තියෙන්නේ ට්‍රාන්සිස්ටර් ප්‍රශ්නයක්. හරිද? ඒකේ මෙහෙම දෙයක් අහලා තියෙන්නේ පෙන්වා ඇති පරිපතේ ට්‍රාන්සිස්ටරේ ක්‍රියාකාරී ආකාරය නැඹුරු කර ඇති විට සංග්‍රාහක ධාරාවලුයි. ඔය දන්නවා අපි ක්‍රියාකාරී කපාහැරි හා සංතෘප්ත කියලා කපා අලාප තුනක් ගැන තියෙනවා ට්‍රාන්සිස්ටර් වලදී. හරිද? එතකොට මේ කියලා තියෙන්නේ ක්‍රියාකාරී කලාපයේදී. ක්‍රියාකාරී කලාපයේදී වෙන්නේ මොකද්ද කියලා බැලුවොත් මොඳුර මතක තියාගන්න. සංතෘප්ත කියලා කිව්වොත් සංතෘප්ත කියන එකේ තේරුම VCE බිඳුවයි. සංතෘප්ත කියනවා නම් ක්‍රියාකාරී නම් අනිවාර්යයෙන්ම VCE ට අගයක් තියෙනවා. පැහැදිලිද? කපාහැරි කියන්නේ මොකද්ද? දෙන ඔක්කොම වෝල්ටේජ් එක ගන්න VCE. ඒ කියන්නේ කපාහැරි කියන්නේ මේකේ IC ධාරාව බිඳුවයි. IC ධාරාව බිඳුවයි කපාහැරි කිව්වම. හරිද? cut off region, saturated region, active region කියලා කියන්නේ. ක්‍රියාකාරී කලාපේ මේක සංතෘප්ත. හොඳයි. saturated region. සංතෘප්ත කලාපේදී ක්‍රියාකාරී කලාපේදී VCE ට අගයක් තියෙනවා. ඒක දන්නේ නැහැ කීයද කියලා. IC ටත් අගයක් තියෙනවා. හරිද? කපාහැරි කලාපේදී IC ට අගයක් නැහැ.
IC ට අගයක් නැහැ. ඔක්කොම ධාරාව. ඒ කියන්නේ ඔක්කොම ධාරාව කියන්නේ සප්ලයි කරන ඔක්කොම සපයමු ගන්න ඔක්කොම වෝල්ටේජ් එක. ඒ කියන්නේ VCE යගේ VCC ට දෙනවා. ඒ කියන්නේ මෙහෙම දෙයක්. හොඳේ. මම දැන් ආයෙ කියන්න. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ඔයාලා දන්නවද VCE කියන්නේ මොකක්ද කියලා. VCE කියන්නේ හොඳට මතක තියාගන්න මෙන්න මෙතන E. මෙතන තියෙන්නේ අපිට කියනවා B කියලා. හරිද? එමිටර් එක. නැත්තම් සංග්‍රාහකය. මෙයාට බේස් පාදම. මෙයාට කියනවා කලෙක්ටර් එක. මෙයා සංග්‍රාහකය. හොඳේ. මෙයා විමෝචකය. මෙයා කලෙක්ටර් C කියලා කියන්නේ. හරිද? මෙයා C. කලෙක්ටර් එක බේස් එක එමිටර් එක. හරිද? එතකොට මෙතන CE කියන්නේ මොකක්ද මේ VCE. VCE කියන්නේ ඊට සාපේක්ෂව CE විභවය. ඊට සාපේක්ෂව CE විභවය. ඒ කියන්නේ මෙන්න මේ දෙන්න අතර විභවයට තමයි VCE කියලා ඔය කියන්නේ. පැහැදිලිද? VCE කියලා කියන්නේ. දැන් මෙතන අපිට ගාන කියලා තියෙනවා VC සමානයි 4යිලු. VC කියන්නේ මෙන්න මෙතන වෝල්ටේජ් එක. සාමාන්‍යයෙන් මෙතන වෝල්ටේජ් එක කියන්නේ අපි කොතෙන්ට සාපේක්ෂවද මනින්නේ? මෙන්න මෙතන බිඳුවට යට කොටස තියෙන්නේ බිඳුවනේ. එයාට සාපේක්ෂව තමයි වෝල්ටේජ් එක මනින්නේ. හරිද? මෙයාට සාපේක්ෂව වෝල්ටේජ් එක මනිනකොට මෙන්න මෙතන වෝල්ටේජ් එකට අපි කියනවා VE කියලා. හරිද? දැන් VE නම් වෝල්ටේජ් එක බිඳුවට සමානයි. මොකද මැද රෙසිස්ටන්ස් එකක් නැති නිසා. හොඳ? හැබැයි දැන් මේ ගාන VC කියන්නේ කවුද? VC කියන්නේ කෙලින්ම මෙන්න මෙතන VCE ටම තමයි. හොඳ? ඒක නිසා මෙතන VC කියලා මැනලා තින්නේ මෙන්න මේ අතර වෝල්ටේජ් එක. මෙන්න මෙතන ඉඳන් මෙතෙන්ට වෝල්ටේජ් එක. ගොඩක් දෙනෙක්ට හිතෙනවා VC කියලා මැනලා මේ 4 වෝල්ට් කියලා දීලා තියෙන්නේ මෙන්න මේ උඩ ටිකේ වෝල්ටේජ් එක කියලා. නෑ උඩ ටිකේ වෝල්ටේජ් එක නෙමෙයි. මෙතන ඉඳන් තමයි වෝල්ටේජ් එක මනින්නේ බිඳුවේ ඉඳන්. ඕන එකක් මනින්නේ බිඳුවේ ඉඳන්නේ. බිඳුවට සාපේක්ෂව VC. පැහැදිලි නේද? හරි. එහෙනම් මතක තියාගන්න මෙන්න මේ ටික 4 වෝල්ට් නම් මේ ටික කීයද? ඒක බලන්න ඊටාම ලේසි දෙයක් තියෙනවා බලන්න. මෙතන ඉඳන් මෙතෙන්ටම 9යි වෝල්ට්. හරිද? එහෙනම් මේ ටික 4යි වෝල්ට් නම් මේ ටික කීයද? 5යි වෝල්ට්. 5යි වෝල්ට්. එහෙනම් අපිට ලේසියෙන්ම ගන්න පුළුවන් උතන රෙසිස්ටන්ස් එකේ ධාරාව IC ධාරාව කීය කියලාද? මට මෙන්න මේ IC ධාරාව ගන්න පුළුවන්. V සමානයි IR දාන්න. මෙන්න මේ ગેප් එකට 5ක් වෝල්ට් සමානයි. IC වතාවක් රෙසිස්ටන්ස් එකේ හැරය 4 කිලෝ ඕම්. එහෙනම් මට IC එනවා කීයද? 5යි වෝල්ට් බෙදීම 4යි කිලෝ ඕම්. හරිද? එතකොට උත්තර එනවා 1.25යි කියලා. 1.25යි මිලි ඇම්පියර් කියලා එනවා. මිලි ඇම්පියර්. ඇයි මේ මිලි ඇම්පියර් වෙන්නේ? මිලි ඇම්පියර් වෙන්නේ මෙන්න මේ අතර යට කිලෝ ඕම් තියෙන නිසා. කිලෝ ඕම් තියෙන නිසා. එතකොට ඔයාලට ඔකේ උත්තරේ ගන්න පුළුවන් 3 කියලා. හරිද? මම පොඩ්ඩක් ওই ප්‍රශ්නේ මෙහෙම අහනවා. අහන් ඉන්නකෝ. ඒ කියන්නේ මෙහෙම අහනවා කියන්නේ මගේ ප්‍රශ්නේ අහනවා මෙතන ක්‍රියාකාරී කලාපේ නෙමෙයි. මම මෙතන වෝල්ටේජ් එක දෙන්නෙත් නැහැ. දෙන්න නැතුව ගාන කියනවා ඉහත ට්‍රාන්සිස්ටරය සම්තුෂ්ඨ කලාපයේ පවතිනවා. සම්තුෂ්ඨ කලාපයේ පවතිනම් IC ධාරාව හොයන්න. එතකොට ඔයාගේ ඔළුවට එන්න ඕනේ සම්තෘප්ත කලාපයේ කිව්ව ගමන්ම VCE කීයද? VCE කියන කෙනා බිඳුවයි. VCE කියන්නේ මෙන්න මෙතන වෝල්ටේජ් එක බිඳුවයි. මේ ටිකක් බිඳුවයිනේ. එහෙනම් VC යගේ කීයද? කිසිම අවුලක් නැහැ මට කියන්න පුළුවන් VC සමානයි බිඳුවයි. ඒ කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට වෝල්ටේජ් එක බිඳුවයි. එහෙනම් මේ දෙන 9 ඔක්කොම වෝල්ටේජ් එක ගන්න කවුද? මෙන්න මේ ධාරාව. IC ධාරාව. IC ධාරාව. එහෙනම් මම මේ වෝල්ටේජ් එක කියනවා කීයද? 9යි වෝල්ට්. එහෙනම් මම එයාට V සමානයි IR දැම්මොත් 9යි වෝල්ට් සමානයි IC වතාවක් 4යි කිලෝ ඕම්. එහෙනම් මට ඔන්න බලන්නකෝ IC එනවා කීයද? 9 වෙදීම 4ක් කියලා. 2.25ක් කියලා එනවා. මිලි ඇම්පියර්. පේනවනේ 2.25ක් කියලා එනවා. හරි. දැන් හිතන්න මම ඔයාලට ඊට පස්සේ කියනවා මේක තියනවලු කපා හැරි කලාපේ. කපා හැරි කලාපේදී නම් IC කීයද කියලා අහනවා. කපා හැරි කලාපේදී නම් IC ලොවෙත් අහන්නේ නැහැ ළමයි ඔයගොල්ලෝගේ ප්‍රශ්නේ. කපා හැරි කලාපේ තියෙනම් ඔයාලගේ පේපර් එකේ ප්‍රශ්නේ අහන්නේ නැහැ IC කීයද කියලා. මොකද කපා හැරි කලාපය කියන්නේ අනිවාර්යයෙන් මොකද්ද? IC සමානයි බිඳුව. එහෙනම් අපෙන් ප්‍රශ්නේ අහන්නේ කපා හැරි කලාපේ ට්‍රාන්සිස්ටරේ තියෙනම් VC කීයද කියලා අහන්නේ. VC කීයද කියලා අහන්නේ. එහෙනම් කියන්නකෝ කපා හැරි කලාපේ ට්‍රාන්සිස්ටරේ තියෙනම් IC සමානයි බිඳුවයිනේ.
IC සමානයි 0යි නම් මට කියන්න ඕන මෙන්න මේ වෝල්ටේජ් එක කීයද කියලා. V සමානයි IR දැම්මොත් I 0යි නේද? එහෙනම් මේ වෝල්ටේජ් එකත් 0යි. එහෙනම් මේ දෙන 9 ගන්නේ කවුද? මෙන්න මෙයා. 9 වෝල්ට්. ඇයි මේ මුළු සම්පූර්ණ බැස්ම රිවර් බැස්ම 9යිනේ. එහෙනම් මේ බලන්න මෙන්න මේකෙන් ඔක්කොම ටික ගන්න VC. එතකොට VC 9 වෙනවා. එතකොට තේරෙනව නේද ප්‍රශ්න අහන හැටි? සම්තුෂ්ත කලාපය දුන්නොත් කොහොමද හදන්නේ? ක්‍රියාකාරී කලාපය දුන්නොත් කොහොමද හදන්නේ? කපා හැරි කලාපය දුන්නොත් කොහොමද හදන්නේ කියලා. හරිද? එතකොට යන්නේ තුන ගැන පොඩ්ඩක් හොඳට ඔයාලා නෝට් එකක් දාගන්න පොඩියට. පොඩියට කියන්නේ ඔයාලට වැදගත්ම දේ තමයි ඔතන දාන්න ඕනේ කපා හැරි කලාපයේදී IC සමානයි 0යි. සම්තුෂ්ත කලාපයේදී IC සමානයි VC සමානයි 0යි. VCE සමානයි 0යි. හොඳේ. ක්‍රියාකාරී කලාපයේදී එහෙම 0යි කියලා කියන්න බෑ. අගයන් ගන්න පුළුවන්. හරිද? මේ 19 වෙනි ප්‍රශ්නේ. ඒකේ කියලා තියෙන්නේ මේම කතාවක්. පෙන්වාදී පරිපතේ S සුවිචය වැසූ විට. මේ S සුවිචය වැසුවම මට කියන්නකෝ මෙහෙමයි. මෙයා වැසුවම මොකද වෙන්නේ? පාත් එකක් කම්ප්ලීට් වෙනවා නම් ධාරාව යන්න. මේක හරහා ධාරාව යයි. බලමු. හැබැයි මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. මේකේ තියෙනවා A පමණක් දැල්වේ. මේ කියන්නේ මොනවද කියන්නකෝ ABC කියලා තියෙන වෙන පාඩ හතරකින්. ඒවට කියන්නේ මතක තියාගන්න ආලෝක විමෝචක ඩයෝඩ, light emitting diode, light emitting diode, light emitting diode. මේ මොකද්ද මේ? LED. පේනවනේ? ඒගොල්ලන්ගේ තියෙන විශේෂත්වය තමයි එයා හරහා ධාරාවක් යනවනම් එයාට විභවාන්තරයක් ලැබුණොත් එයා හරහා ධාරාවක් යනවනම් සාමාන්‍යයෙන් 3 වෝල්ට් වගේ යන්න ඕන. හරි? ඒ ගාන වැඩි හිතන්න යන්න එපා. ධාරාවක් ලැබුණොත් මොකද වෙන්නේ? එයා දීප්තිමත්ව දැල්වෙනවා. ඒ යාගේ තියෙන ඩයෝඩ වර්ගයේ තියෙන හැකියාවක්. ඒ විශේෂ ඩයෝඩ වර්ගයක්. ඔයාලා දන්නවනේ ඩයෝඩ වර්ග හතරක් විතර ඔයාලා තියෙනවනේ. ප්‍රකාශ ඩයෝඩ, ඊළඟට ප්‍රකාශ ඩයෝඩ කියන්නේ මොකද්ද? සෝලර් පැනල් වලට ගන්න. ආන්න එක. ඊට පස්සේ සෙනර් ඩයෝඩ තියෙනවා. ඔයගේ ඩයෝඩ කීපයක් තියෙනවා. තව ඉස්සරහට එක එක වර්ග තියෙනවා. හරිද? ප්‍රධාන වශයෙන් මොයි ටිකනේ තියෙන්නේ. ඔතනදී. හරිද? හොඳට මතක තියාගන්න. LED කියන ඩයෝඩ වර්ගය පාවිච්චි කරන්නේ අපි පෙර නැඹුරුවේදී. සෙනර් ඩයෝඩ සහ ප්‍රකාශ ඩයෝඩ පාවිච්චි කරන්නේ පසු නැඹුරුවේදී. ඔළුවට දාගන්න. සෙනර් සහ ප්‍රකාශ ඩයෝඩ පාවිච්චි කරන්නේ පසු නැඹුරුවේදී. එයාගෙන් වැඩක් ගන්න පුළුවන් වෙන්නේ යා පසු නැඹුරු හයි කරොත් විතරයි. පෙර නැඹුරු හයි කරොත් එයා සාමාන්‍ය ඩයෝඩයක් වගේ. මේ වගේ ඩයෝඩයක් වගේ. හරිද? ආලෝක විමෝචක ඩයෝඩ. ආලෝක විමෝචක ඩයෝඩ නැත්නම් LED කියන කෙනා වැඩක් ගන්න පුළුවන් වෙන්නේ පෙර නැඹුරුවේදී විතරයි. පසු නැඹුරුවක හයි කරොත් එයා පසු නැඹුරු ඩයෝඩ වල ලක්ෂණ මේ කියන්නේ සාමාන්‍ය ඩයෝඩ වල පසු නැඹුරු ලක්ෂණ පෙන්වන්නේ. එයා දීප්තිමත්ව දැල්වෙන්නේ නැහැ. මෙයාගේ දීප්තිමත්ව දැල්වීම කියන්නේ විශේෂ අවස්ථාවන්නේ. එතකොට එයා පෙර නැඹුරු හයි කරන්න ඕනේ. පෙර නැඹුරු එනවනම් අපි බලමුකෝ මෙන්න බලන්න. මෙයාගේ ධාරාව යන්නේ මෙහෙම. මෙන්න මේ අග්‍රේ දිහා බලමුකෝ. ඒ බල්බය ගැන. ධාරාව මෙහෙම යද්දී මේක හරහාත් යනවා පෙර නැඹුරු. මෙන්න මෙයා පසු නැඹුරු. ධාරාව මෙතනින් මෙහාට යයිද? යන්නේ නැත. හරිද? බලමු. මෙන්න මේ අග්‍රේ. මෙතනින් ධාරාව මෙහෙට ආවා. ධාරාව ගියා. අන්න රවුම ගහලා එන්න පුළුවන්. එහෙනම් මෙයා දැල්වෙනවා. හරිද? හැබැයි කෙනෙක්ට හිතෙන්න පුළුවන් මෙහෙම. ඉතින් ධාරාව මෙහෙමයි. මෙහෙම ධාරාව ගිහිල්ලා මේක මෙතෙන්ට යනවා. ධාරාව මෙතෙන්ට ඇවිල්ලා නැවතිලා තියෙනවා. ඊළඟට මේක දිගේ යනවනේ ධාරාව. මෙහෙම ධාරාව ගිහිල්ලා මෙතෙන්ට එන්න බැරිද කියලා. මේ ගොඩක් කට්ටියට හිතන දේවල්. හරිද? හොඳට මතක තියාගන්න මේ ධාරාව කියන කෙනාට එහෙම යන්න බෑ. විභව අන්තරයක් තිබ්බොත් විතරයි ධාරාව යන්නේ. විභව වෙනසක් තියෙන්න ඕන. එතකොට මෙයා මෙහෙම ධාරාව ගිහිල්ලා මෙතනින් යන්න බෑ කියලා ධාරාවට තේරිච්ච ගමන් ආයි මේ පැත්තෙන් ධාරාව මෙහෙම ඇවිල්ලා ෆේස් ටු ෆේස් සම්බෙලා යන්න තැනක් නෑනේ. හිතන්නකො හදිසියෙන්වත් මෙහෙම මේ හරියට ඔන්න උඩට යන්න කම්බියක් තිබ්බ කියලා. අන්න එහෙම වුණොත් අවුලක් නෑ. එහෙම වුණොත් මොකද වෙන්නේ? ධාරාව මෙහෙම ආවා. මෙහෙම ඇවිල්ලා මේක දිගේ උඩට ගිහිල්ලා තාම මොනවාරි සර්කිට් එකක් එහෙම තියෙනවා. මෙතනින් නවත්තලා නෙමෙයි. මේක උඩට සර්කිට් එක තියෙන්න ඕන. හරිනම් මෙහෙම ඔන්නෝම පාත් එක කම්ප්ලීට් වෙලා තියෙනවා. මෙයා ගෙනල්ලා මෙන්න මෙතෙන්ට හයි වෙලා තියෙනවා. අන්න අවුලක් නෑ මේ බලන්න. ධාරාව මෙහෙම ගියා. මෙතනින් ගිහිල්ලා ආයි මෙහෙම රවුම ගහලා මෙතෙන්ට ආවා. හරිද? මෙහෙම ගිහිල්ලා ධාරාව මෙතනින් ගිහින් පාත් එක කම්ප්ලීට් කරගන්නවා. මෙතෙන්දි වෙලා තියෙන්නේ මෙහෙම එකක් නැහැනේ. දෙපැත්තෙන් ධාරාව ඇවිල්ලා නවතින්න බෑ. එහෙම එන සිරිතක් නෑ. හොඳේ. එහෙම ඉතින් ගොන් විදියට හිතන්න එපා. එහෙම බෑ. හරිද? එතකොට මෙයා පත්තු වෙන්නේ නැත. හරිද? ඊට පස්සේ මේ පාත් එකේදී අනිත් එක්කෙනා බලුවා මේ පාත් එකේදී බලන්න ධාරාව මෙහෙම එනවා. මෙහෙම ධාරාව ඇවිල්ලා මෙන්න මේ පාර දිගේ යනවා. මෙහෙන් යන්න බෑ වැහිලා තියෙන්නේ. ඩයෝඩේ වැහිලා. ධාරාව ගිහිල්ලා මෙතනින් මේ පැත්තට එන්න පුළුවන්ද?
ඔය බලන්න මේ ධාරාව මෙහෙම ගිහිල්ලා කෙනෙක්ට කියයි ගැටලුවක් නැහැ. මෙයා මෙහෙම වෙනවා. හැබැයි මතක තියාගන්න. මෙහෙම එන්න හැදුවොත් දැන් ඔයාලට සමහර කෙනෙක් හිතේ මෙහෙම එන්න පුළුවන් නේද කියලා. මේ පසුනම. හරිද? ඒක නිසා ඒ හැබැයි ඇත්තට මෙහෙම එන්නේ නැහැ ධාරාව. මේ බල්බ් එක මේ පැත්තට හයි කරලා තිබ්බත් ඔන්න ওই පැත්තට හයි කරලා තිබ්බත් ඕක දැල් වෙන්නේ නැත. ඇයි ඒක දැල් වෙන්නේ නැත්තේ? ඒ කියන්නේ දැල් වෙන්නේ නැහැ කියන්නේ ධාරාව මෙහෙම ගිහිල්ලා ආයි මෙහෙම ගිහිල්ලා මෙතෙන්ට එන්නේ නැහැ. ඇයි? ධාරාව මෙතන යනවා කියන්නේ මෙතන යම්කිසි විභවයක් තියෙනවනේ. මෙතන විභවය අඩුයි. මෙතන ඉඳන් මෙතෙන්ට සාපේක්ෂව මෙතන විභවය අඩුයි. ඒක නිසා තමයි ධාරාව මෙහෙට යන්නේ. ගිහිල්ලා මේ හරි විභවය අඩුයිනේ. අඩු තැනක ඉඳන් ආයි වැඩි තැනකට ධාරාවක් එන්න පුළුවන්ද? බෑ. අඩු තැනක ඉඳන් වැඩි තැනකට ධාරාවක් කොහෙත්ම එන්නේ නැහැ. හොඳේ. ඒක නිසා එතෙන්ට ධාරාව ආයි මේකට ඒමක් නැහැ. මෙයා දැන් වෙන්නේ නැත. හරි. බලමුකෝ මෙහෙම. මෙන්න මේ පාර දිගේ දැන් ධාරාව යමින් ගමන් තිබ්බා. මේ පාර දිගේ මෙතනින් මෙහෙට යනවා. ගිහිල්ලා මේ පාර දිගේ යන්න බෑ. මෙහෙම ගිහලා මෙන්න මේක දිගේ යන්න පුළුවන්. මේක දිගේ යනවා කියන්නේ මොකද්ද? මෙයත් ඕකේ. මෙයත් ඕකේ. ධාරාව ගිහලා මෙහෙම ගිහිල්ලා මෙතනින් එනවා. හරිද? එතකොට අපිට දැල් වෙන්නේ B හා C පමණි. දෙක පිළිතුර ගන්න පුළුවන්. B හා C පමණි දැල් වෙනවා කියලා. ඊළඟ ප්‍රශ්නේ. ඒකේ දීලා තියෙන්නේ මෙන්න මෙහෙම සටහනක්. ඒ කියන්නේ අපි දන්නවා මෙයා A, මෙයා B, මෙයා F. F කියන්නේ අවුට්පුට් එක. හරිද? ඔතන දැන් බලන්නකො AB කියලා ඔය මොකක්ද නිකන් ඔය ප්‍රස්ථාර දෙකක් වගේ දීලා තින්නේ. ඔය මෙහෙම කුඩු කුඩු ගිහිල්ලා. ඒ කියන්නේ හොඳට මතක තියාගන්න ඔය ගණන් වල අපිට දැන් දෙන්නේ ඩිජිටල් සිග්නල් එකක්. ඒ කියන්නේ මෙන්න මෙහෙම සිග්නල් දෙන්නේ. ඒ කියන්නේ මේකේ තේරුම තමයි ඔය ඔහොම දෙනයි කියන එකේ තේරුම. හරිද? මොකද දන්නවද? මේ උඩට යන එකකින් කියන්නේ එයාගේ අගේ එකයි. බිඳුව මට්ටමේ ඉන්නවා කියන්නේ ආ බිඳුවයි. එතකොට මෙයා එකයි. මේ මට්ටම බිඳුවයි. මේ මට්ටම බිඳුවයි. ඔන්න ඕක තමයි තේරුම. හරිද? සමහර විට මෙයා ප්‍රස්ථාරයක් විදිහට දීලා මෙයා වෝල්ට් ටයිම් එකයි වෝල්ටේජ් එක කියලා දෙන්න පුළුවන්. මෙතන 1 වෝල්ට් කියලා දෙන්න පුළුවන්. නැත්තම් මෙයා 5 වෝල්ට් කියලා දෙන්න පුළුවන්. එහෙම දුන්නත් මේ කියන එකේ තේරුම මොකද්ද? 5 වෝල්ට් දුන්නත් 5 බිඳුව නෙමෙයි. වෝල්ටේජ් එක 5 වෙන්නේ නැති. හැබැයි මේව ඇතුළට යන්නේ හොඳට මතක තියාගන්න මේ සර්කිට් ඇතුළට යන්නේ සිග්නල් එකක්. හරිද? වෝල්ටේජ් එක යන්නේ නැහැ. සිග්නල් එකක් යන්නේ. එතකොට ඒ සිග්නල් එක අපි ගන්න එක කියලා. බිඳුව නම් බිඳුවයි. ආයි 5 වෝල්ට් යනකොට ආයි 1යි. තේරෙනවද? එතකොට මෙයා ඇතුළට 5ක් යනවා කියලා නෙමෙයි ගන්න සිග්නල් එකක් යන්නේ. සිග්නල් එක 1යි. එක වෙන අවස්ථාව බිඳුව වෙන අවස්ථාව. ඔව් නෑ වගේ තමයි. මේ ඔව් අවස්ථාව. මේ නෑ අවස්ථාව. ඔව් නෑ. අන්න ඒ වගේ. හරිද? එතකොට මෙතන ඔන්න ඔහොම ගිහින් තියෙනවා ඉන්පුට්ස් ටික. එහෙනම් අපි බලමු AB සිග්නල් එකට. දැන් අපි දන්නවා අපි ගිහින් තියෙන O ගේට් එකක්. එහෙනම් මම O ගේට් එකට දාලා ට්‍රූත් ටේබල් එක ලාවට පොඩියට අඳ ගන්නවා. හරිද? AB. බලමුකෝ ඒ වල ඉන්පුට් එක මෙයා T සමානයි බිඳුව අවස්ථාව. T සමානයි බිඳුව අවස්ථාවේ මෙයාගේ ඉන්පුට් එක මොකද වෙලාද? 1යි 1යි. ඊට පස්සේ ඊළඟ අවස්ථාවේ බිඳුවයි බිඳුවයි. ඊළඟ අවස්ථාවේ 1යි බිඳුවයි. මෙයා එක හොඳේ. මෙයා එක මෙයා බිඳුව. ඊළඟ අවස්ථාවේ දෙන්නම බිඳුවයි බිඳුවයි. හරි. ඊට පස්සේ බලන්න ආයෙමත් මෙතෙන්දී A කියන කෙනා 1යි. අනිත් එක්කෙනා බිඳුවයි. ඊළඟට දෙන්නම බිඳුවයි. ඊළඟට B කියන කෙනා 1යි. ඔන්න ඔහොම ඉන්පුට් ටිකක් නේ ඇවිල්ලා තියෙන්නේ. හරි. මට කියන්න දැන් ඔයාගේ දන්න දැනුම පාවිච්චි කරලා O ගේට් එකකදී F output එක කොහොම වෙයිද? F output එක අපි දන්නවා F output එකේ එන්නේ 1 1 නම් O ගේට් එක. මෙතන එහා පැත්තේ ඇඳෙනෙක් ගැන තමයි අපේ ප්‍රශ්නේ අහන්නේ. F ගේ රටාව. 1 1 මොකද වෙන්නේ? අනිවාර්යෙන්ම O ගේට් එකක් නම් 1යි. බිඳුවයි බිඳුවයි නම් බිඳුවයි. 1යි බිඳුවයි නම් 1යි. බිඳුවයි බිඳුවයි නම් බිඳුවයි. 1යි බිඳුවයි නම් 1යි. බිඳුවයි බිඳුවයි නම් බිඳුවයි. 1යි බිඳුවයි නම් 1යි. ඔය මේ දැම්මේ මේ O ගේට් එකේ සංකල්පය මත. O ගේට් එක ඔයා දන්නවා O ගේට් එකේ කොහොමද කියලා ට්‍රූත් ටේබල් එක තියෙන්නේ. හරි. එහෙනම් මම මෙන්න මේට කියන විදිහට අලුත් ප්‍රස්ථාරයක් අඳිනවා. කොහොමද මගේ අලුත් ප්‍රස්ථාරය එන්නේ? බලන්න. එක වෙන්න ඕනි. මුල් තප්පරේම එක වෙන්න ඕන. එහෙනම් එක වෙන්න ඕන නම් පළවෙනි එක 1යි. ඊළඟට බිඳුවයි. ඊළඟ එක 1යි. ඊළඟ එක බිඳුවයි. ඊළඟ එක 1යි. බලන්නකො 1 බිඳුව 1 බිඳුව 1 බිඳුව ඔහොම නේද යන්නේ. එහෙනම් මෙයාගේ අවුට්පුට් එක මොකක්ද? 1 බිඳුව 1 බිඳුව වෙන එකක්. එතකොට ආගේ උත්තරේ ගන්න පුළුවන් 1 බිඳුව 1 බිඳුව තියෙන්නේ පළවෙනි එකෙත් 1 බිඳුව රටාවක් තියෙන්නේ. තුන්වෙනි එකෙත් එහෙමයි.
2.5 නම් වෙන්නේ නැහැ කියලා තේරෙනවනේ. 4 වෙනි එකේ පොඩ්ඩක් 1.1 කියලා දෙකටම non stop බිඳුව යනවා. 4 වෙන්නෙත් නැහැ. 1.3යි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ බලන්න හොඳට ඔතන හරියද? එක ගත්තොත් එක පටන්ගෙන තියෙන්නේ t සමානයි බිඳුවේදී 1. හැබැයි 3 ගත්තොත් t සමානයි බිඳුවේදී ආ මොකද වෙලා තියෙන්නේ? t සමානයි බිඳුව අවස්ථාවේදී ආන්නේ බිඳුව කියන කන්ඩිෂන් එකේ. හැබැයි අපි දන්නවා t සමානයි බිඳුවේදී මොකද්ද වෙන්න ඕන? 1 එන්න ඕනේ. 1 එන්න ඕන නම් අපි ගන්න ඕන අපි t සමානයි බිඳුවේදී 1 එන ප්‍රස්ථාරය. එහෙනම් අපිට ගන්න පුළුවන් කීයද? 1 කියලා උත්තරේ. හරිද? මං ඔයාලගෙන් 1 කියලා උත්තරේ ගන්න පුළුවන්. හරිද? දැන් ඔයාලා මෙහෙමයි. මේ ගණන් ප්‍රැක්ටිස් කරනකොට හොඳට මතක තියාගන්න ඔයාලට දැන් විභාගෙට මේ වගේ එක එක වෙනවනේ. එතකොට ඔයාලට කරන්න තියෙන හොඳම දේ තමයි ඔයාලා මේ වගේමයි මෙන්න මෙතෙන්ට එක එක ගේට් දාගන්න. බලන්නකෝ තෙන්ට. AND ගේට් එකක් දාලා. AND ගේට් එකක් දැම්මම ඕන AND ගේට් එකක් තියෙන්නේ. බලමු අවුට්පුට් එක. මොකක් වෙන්න ඕනද? මගේ ඉන්පුට්ස් ටික එහෙම තියෙන්නේ. ඉන්පුට්ස් ටික වෙනස් වුන්නේ නැහැ. එහෙනම් මෙතෙන් AND ගේට් එකක් ආව නම් කොහොමද අවුට්පුට් එක වෙන්න ඕන? 1 නම් 1යි. බිඳුවයි බිඳුවයි නම් බිඳුවයි. බිඳුවයි 1යි නම් ඒ AND ගේට් එකක්නේ. AND ගේට් එකකදී අපි දන්නවා බිඳුවයි 1යි ගුණිතෙන් හම්බෙන්නේ බිඳුවම තමයි. AND ගේට් එකේදී හරියද? AND ගේට් එකේ ලොජික් එක මතක තියෙන්න ඕන ඔයාලට. බිඳුවයි බිඳුවේදී බිඳුවයි. බිඳුවයි එකේදී බිඳුවයි. බිඳුවයි බිඳුවේදී බිඳුවයි. බිඳුවයි. එහෙනම් ඔයාගේ අවුට්පුට් එක මොකක්ද දෙන්න ඕන? මේ බලන්න මේ. මුල් එකේ 1යි. දිගටම බිඳුවයි. ඔයාගේ හැටියෙන් නම් ඔයාගේ උත්තරවල දෙවනි උත්තරේ ගන්න පුළුවන්. පේනවනේ? දෙවනි උත්තරේ කියන්නේ සෝරි මෙතන AND ගේට් එකක් තිබ්බනම් ඔයාගේ උත්තර පත්‍රයේ උත්තර වලින් දෙවනි උත්තරේ වගේ ගන්න පුළුවන්. තේරෙනවනේ? ඔයාලා එතකොට මේ වගේවට එක එකව දාලා බලන්න. මෙතන නෝට් එකක් දාලා බලන්න මොකද වෙන්නේ කියලා. ඒකට තමයි ඉගෙන ගන්නවා කියන්නේ. හරිනේ? හරි. යන් එතකොට ඊළඟ එකට.